ඇල්කේන නිපදවීම දෙවනි ක්‍රමය. sorry. ඇල්කීන නිපදවීම දෙවැනි ක්‍රමය අපිට කතා කරන්න තියෙන්නේ. පළවෙනි ක්‍රමය අපි කතා කරා ඇල්කිල් හේලයිඩ් වලින් නිපදවන්නේ කොහොමද? ඒක ටිකක් වෙලා අරගෙන ගොඩක් කතා කරා. හරි නේද? ඒක වෙලා අරගෙන ගොඩක් කතා කරා. ඒකෙන් ගොඩ දේවල් අපි කතා කරපු නිසා දැන් මේක ඒ තරම් අපිට සාකච්ඡා කරන්න නැහැ. ඒ හින්දා මේක කතා කරන්න එච්චර අමාරු නෑ. මේක කතා කරන්න හරි ලේසි. හරි නේද? මේක කතා කරන්න අමාරුවක් නෑ. මේක කතා කරන්න ලේසි. මොකද ඇල්කිල් හේලයිඩ් මගින් නිපදවීම කියන එක ගොඩක් සවිස්තරාත්මකව ගොඩාක් දුරට කතා කරපු නිසා ඇල්කිල් මධ්‍යසාර මගින් නිපදවීම කියන එක කතා කරන්න එච්චර අමාරු නෑ. ඒ වගේම තමයි පොඩි වෙනස්කම් විතර ටිකේපයක් විතරයි තියෙන්නේ. right ඇල්කිල් මධ්‍යසාරයක් කියනවා වල මතක තියාගන්න ඕනේ OH එකක් තියෙන්න ඕනේ. කාබනික ඇල්කිල් කාණ්ඩයට OH එකක් තියෙනකොට තමයි ඇල්කිල් මධ්‍යසාරයක් වෙන්නේ. එතකොට මේ ඇල්කිල් මධ්‍යසාර විජලනය කිරීමෙන් විජලනය කරනවා කියන්නේ ජලාණුවක් ඉවත් කරනවා. විජලනය කරනවා කියන්නේ ජලාණුවක් ඉවත් කරනවා. විජලනය කිරීමෙන් අපි කියන අපතේ ඇල්කීන හදා ගන්න පුළුවන්. right අපි කියමු. දැන් ඇල්කිල් කාණ්ඩයකට OH කාණ්ඩයක් බැඳී ඇති විට OH කාණ්ඩයක් බැඳී ඇති විට ඒ ඇල්කිල් හේලයිඩයක් ඒ ඇල්කිල් මධ්‍යසාරයක් වෙයි. OH කාණ්ඩයක් බැඳී ඇති විට ඒ ඇල්කිල් මධ්‍යසාරයක් වෙයි. මෙම ඇල්කිල් මධ්‍යසාර විජලනය කිරීමෙන් ඇල්කිල් මධ්‍යසාර විජලනය කිරීමෙන් ඇල්කීන නිපදවා ගත හැක. ඇල්කිල් මධ්‍යසාර විජලනය කිරීමෙන් ඇල්කීන නිපදවා ගත හැක. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඊගාව කාරණේ තමයි මේ ඇල්කිල් මධ්‍යසාර විජලනය කරද්දී විජලකාරක විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ දෙක. විජලකාරක රසායන විද්‍යාවේදී කාබනික රසායනයේදී මහා ගොඩක් ඇති. හරිද? ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හැම විජලකාරකයකම මේ විජලකාරකයක්ම මෙතෙන්ට භාවිතා කරන්න පුළුවන් කියලා. අපේ සිලබස් එකට අනුව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ දෙක. මොකද්ද? විජලකාරක සාන්ද්‍ර සල්ෆියුරික් එක උෂ්ණත්වය නිකන් දැනගෙන ඉන්න 170යි සෙල්සියස් කියලා. ඊගාව එක තමයි නිර්ජලීය ඇලුමිනා Al2O3 සෙල්සියස් 350. උෂ්ණත්වය නම් ඒ තරම් වැදගත් නෑ. රත් කිරීම තිබ්බත් හොඳටම ප්‍රමාණවත් වෙනවා. right? ලියන්න. මෙම ක්‍රියාව සඳහා විජලකාරකයන් ලෙස යොදාගත හැකි ප්‍රතිකාරක දෙකකි. විජලකාරක විදිහට යොදා ගන්න පුළුවන් ප්‍රතිකාරක දෙකක් තියෙනවා. හරි? විජලකාරක විදිහට යොදා ගන්න පුළුවන් ප්‍රතිකාරක දෙකක් තියෙනවා. අපි 1 2 කියලා ඒ දෙක ලියාගමු. 1 සාන්ද්‍ර සල්ෆියුරික් 170ක් සෙල්සියස් උෂ්ණත්වය අත්‍යවශ්‍ය නැහැ නමුත් ලියා ගන්න. 2 නිර්ජලීය Al2O3. ඒතර Al2O3 ලියනකොට නිර්ජලීය වචනේ අනිවාර්යයි. නිර්ජලීය ඇලුමිනා Al2O3 350යි සෙල්සියස්. निर्जलीय एल्यूमिना Al2O3 350 सेल्सियस. අපි ප්‍රතික්‍රියාව සිදුවෙන විදිහ කතා කරොත් මේ ඇල්කිල් මධ්‍යසාරයක් මේ තියෙන්නේ CH3CH2OH කියන ඇල්කිල් මධ්‍යසාරය මෙයා සාන්ද්‍ර සල්ෆියුරික් එක නැත්තම් නිර්ජලීය ඇලුමිනත් එක්ක රත් කරොත්
සාන්ඩ සල්ෆියුරික් එහෙම නැත්නම් නිර්ජලීය ඇලුමිනත් එක්ක රත් කරොත් මේ මධ්‍යසාරයේ OH එක අනුයාත කාබන්ගේ හයිඩ්‍රජන් එක්කෙනෙක් එක්ක ඉවත් වෙනවා අපිට ලැබෙනවා ඇල්කීන් එකක් ලැබෙනවා මේ ද්විත්ව බන්ධනයක් ලැබිලා තියෙනවා ඇල්කීනයක් ලැබෙනවා ජල අණුවක් ඉවත් වෙනවා විජලනය කියන්නේ ජල අණුවක් ওই විදිහට ඉවත් වීම විජලනය කියන්නේ ජල අණුවක් ඉවත් වීම හරි නේද ජල අණුවක් ඉවත් වීම තමයි විජලනය right ඇල්කිල් මධ්‍යසාර ඇල්කිල් මධ්‍යසාර ඉහත ඕනෑම විජලකාරකයක් මගින් ඉහත ඕනෑම විජලකාරකයක් මගින් විජලනය කිරීමෙන් ඕනෑම විජලකාරකයක් මගින් විජලනය කිරීමෙන් ඕනෑම විජලකාරකයක් මගින් විජලනය කිරීමෙන් ජල අණුවක් ඉවත් වී ජල අණුවක් ඉවත් වී අනුරූප ඇල්කීනය ලැබේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් දල වශයෙන් දැනන් ඉන්න ඕන නිසා දෙන්න දල වශයෙන් දැනන් ඉන්න මේ ඉස්සල්ලාම් වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී මේ සල්ෆියුරික් වලට අදාළ යාන්ත්‍රණය තමයි මේ තියෙන්නේ right සල්ෆියුරික් වලින් එන H ධන OH වල ඔක්සිජන් එක්ක බැඳෙනවා එතකොට එතන O+ එකක් එනවා O+ එක අස්ථායි නිසා පුතේ මෙතන පෙන්නලා තියෙනවා මේ කාබන් ඔක්සිජන් බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට බිඳිලා ඔක්සිජන්ගේ ධන ස්වභාවය නැති වෙලා ජල අණුවක් ඉවත් වෙනවා එතකොට මේ කාබන් ඔක්සිජන් බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට බිඳෙන නිසා කාබන් පරමාණුව මතට ධනාරෝපණයක් එනවා. ඒතර කාබන් මත ධනාරෝපණය පවතින එක අස්ථායි නිසා මේ හයිඩ්‍රජන් පරමාණුව H ධන එකක් විදිහට ඉවත් වෙලා මෙන්න ඇල්කීනිය ලැබෙනවා. right? ඉතා සරල යාන්ත්‍රණයක් තියෙන්නේ. යාන්ත්‍රණයක් දැනගෙන ඉන්න ওই විදිහට. හරි නේද? right. උදාහරණ ප්‍රතික්‍රියාව සහ යාන්ත්‍රණය ලියා ගන්න. උදාහරණ ප්‍රතික්‍රියාව සහ යාන්ත්‍රණය ලියා ගන්න. යාන්ත්‍රණය දැනන් ඉන්න ඕනේ. ඔය යාන්ත්‍රණය සියල්ල. යාන්ත්‍රණයේ වර්ගය නම ඉවත් වීමේ ප්‍රතික්‍රියා එහෙම නැත්නම් එලිමිනේෂන් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් යාන්ත්‍රණය. යාන්ත්‍රණය ආයි කියලා දෙන්න කියනවා ඔය ප්‍රතික්‍රියාව ලියන ගාම්ම අහගන්න ප්‍රතික්‍රියාව ලියන ගාම්ම අහගන්න යාන්ත්‍රණය ආවහො චුට්ටක් නිකන් කියා දෙන්න මධ්‍යසාරයේ OH කාණ්ඩයේ ඔක්සිජන් ගේ තියෙන එක සර වලින් පටන් ගන්න මේ එක සර වලින් පහර දෙනවා H ධනට
ඔක්සිජන් එක සැර වලින් H ධනට පහර දෙනවා කියන්නේ ඒක සැර ගිහිල්ලා හයිඩ්‍රජන් එක්ක බැඳෙනවා. ඒකයි පහර දෙනවා කියන වචනේ. එක සැර වලින් H ධනට පහර දෙනකොට H ධන ඔක්සිජන් එක්ක බැඳෙනවා. එතකොට ඔක්සිජන් මතට එනවා ධන ආරෝපණය. ඔක්සිජන් මත ධන ආරෝපණය පැවතීම අස්ථායි. ඔක්සිජන් මත ධන ආරෝපණය පැවතීම අස්ථායි නිසා මෙතන තියෙනවා කාබන් ඔක්සිජන් බන්ධනය. මේ කාබන් ඔක්සිජන් බන්ධනයේ ඔක්සිජන්ගේ පැත්තට බිඳෙනවා. එතකොට ඔක්සිජන්ගේ පැත්තට බන්ධන බිඳෙනවා කියන්නේ එයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන එනවනේ. හරිද? ඔක්සිජන්ගේ පැත්තට බන්ධනය බිඳෙනවා කියන්නේ එයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන එනවා. ඒතර ඔක්සිජන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන එනකොට ඒ ධන ආරෝපණය නැති වෙලා ජලාණුවක් නිදහස් කරනවා. බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන්ගේ පැත්තට ගියපු නිසා කාබන්ට ඉලෙක්ට්‍රෝන නැති වෙලා කාබන් මත ධන ආරෝපණයක් එනවා. ඒ කාබන් මත ධන ආරෝපණය නැති කරගන්න අනුයාත කාබන්ගේ කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ බිඳෙනවා කාබන් පරමාණු දෙක අතරට. කාබන් පරමාණු දෙක අතරට බිඳෙනකොට එතෙන්ට ද්විත්ව බන්ධනයක් එනවා සහ H ධන පිට වෙනවා. මෙන්න මෙතනින් යන H ධන තමයි මේ පිට වෙලා තියෙන්නේ. හරි නේද? ඊටාම සරල යාන්ත්‍රණයක් තියෙනවා. තවමත් ලියන අය ඉන්නවද? තවමත් ලියන අය ඉන්නවද? යාන්ත්‍රණයේ නමත් ලියා ගන්න ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. හරි ලියන්න ඉක්මනින් ලියන්න. right හරි. H ධන පිට වෙලා යනවද කියලා අහනවා. ඒකත් අහපු එකත් හොඳයි. මෙහෙම නිකන් අමතර කාරණාවක් විදිහට තව ටිකක් කියන්නම්. මෙතනදී H ධන ආරම්භයේදී H ධන එකක් වැය වෙනවා. අවසානයේ නැවත H ධන කෙනෙක් ප්‍රතිඵල වෙනවනේ. ආරම්භයේ H ධන එකක් වැය වෙනවා. අවසානයේ H ධන එකක් නැවත ප්‍රතිඵල වෙනවා. මේ නිසා H ධන සමස්තයක් විදිහට ස්ටොයිකියෝමිතික ප්‍රතික්‍රියාවේදී වැයවීමක් වෙන්නේ නැහැ H ධන. ඒ නිසා මෙතනදී අපි කියනවා H ධන කියන්නේ අම්ලයනේ. අම්ලය කියන්නේ කවුද පුතේ? උත්ප්‍රේරකයක් වෙන්නේ. හරිද? උත්ප්‍රේරකයක් වෙන්නේ. අපි ඒකත් නිකන් ලියාගමු දැනගන්න. කියන්නේ ප්‍රතික්‍රියාව ආරම්භයේ H ධන අණුවක් H ධන අයනයක් වැයවන අතර ප්‍රතික්‍රියාව ආරම්භයේ H ධන අයනයක් වැයවන අතර ප්‍රතික්‍රියාව අවසානයේ නැවතත් H ධන අයනයක් සෑදී.
එනම් සමස්තයක් ලෙස ප්‍රතික්‍රියාවේදී H ධන වැය නොවන නිසා මෙම ප්‍රතික්‍රියාව සඳහා H ධන වරහන් ඇතුළේ H2SO4 උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. හරි. අපි ප්‍රතික්‍රියා ලියන විදිහත් නිකන් කතා කරමු. හරිද? ප්‍රතික්‍රියා ලියන විදිහ එක තමයි වැදගත් එක. එතකොට විචලනය කරද්දි වෙන්නේ right විචලනය කරද්දි වෙන්නේ මේ OH එක්කෙනා හරිනේ පුතේ. right විචලනය කරද්දි වෙන්නේ මේ OH එක්කෙනා අනුයාත කාබන්ගේ හයිඩ්‍රජන් එක්කෙනා ඉවත් වෙනවා. මේ OH එක්කෙනායි අනුයාත කාබන්ගේ හයිඩ්‍රජන් කෙනා ඉවත් වෙනවා. එතකොට ඒ දෙන්න අතරට ද්විත්ව බන්ධනයක් එනවා. ඉවත් වෙන ජලාණුව ලියන්න ඕනේ නැහැ. හරිද? මේක ලියන්න ඕනේ නැහැ. ඉවත් වෙන ජලාණුව ලියන්න ඕනේ නැහැ. ප්‍රධාන කාබනික ඵලය ලිව්වහම ඇති. තුලිත කරන්න ඕනේ නැහැ නේ ඕගනික් වල ප්‍රතික්‍රියා. right ඊට පස්සේ අපි මේවත් එහෙමයි. OH එක අනුයාත කාබන්ගෙන් H එකකුයි ඉවත් වෙනවා. හරි නේද? මොකද්ද මෙතනදී දෙවනියට හැදෙන එකේ ප්‍රතිඵලය මොකද්ද? 20යි 22යි 527 20යි 22යි 527 දෙවනියට හැදෙන එකේ ඵලය මොකද්ද කියන්න බලන්න. CH3 CH good ද්විත්ව බන්ධන CH C H H ද 2 H2 මෙතනින් H ඉවත් වෙන්නේ නැහැ. හරි නේද? මෙතනින් OH එක විතරයි. මෙතනින් තමයි H එකක් ඉවත් වෙන්නේ. good හරි. අපි යහමු ඊගාවට ජනිදු තුන්වෙනි එකේ කියන්න බලන්න ප්‍රතිඵලය. CH3 C ද්විත්ව බන්ධන CH2 H2 යටට තියෙනවා CH3 හරි නේද? CH3 CH ද්විත්ව බන්ධන CH2 යටට තියෙනවා CH3 මැද කාබන්. right හරි හොඳයි. අපි එහෙනම් උදාහරණ කියලා ඔය ටික ලියාගමු. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා හොඳයි මතකයි ඔයාලා ගන්න. උදාහරණ කියලා ඔය ටික ලියන්න.
හරිද පුතේ ලියාගත්ත නේද? තව ලියන අය ඉන්නවද? මේ විදිහට නේද ආවේ? තව ලියන අය ඉන්නවද පුතේ? තව ලියන කවුරුත් ඉන්නවද? ලියලිවරද? right. ඊගාවට යාබද කාබන් පරමාණු දෙකක් සහිත සමමිතික ඇල්කිල් මධ්‍යසාර. දැන් ඉතින් මේවා හොඳට කතා කරා ඇල්කිල් හේලයිඩ් යටතේ යාබද කාබන් පරමාණු දෙකක් තියෙනවනම් ඒ කාබන් පරමාණු දෙක සමාන නම් දෙපැත්තේ ඕන කාබන් පරමාණුවකින් යන්න පුළුවන් හයිඩ්‍රජන් ඉවත් වෙන්න පුළුවන් ඒ ඉවත් වෙලා ලැබෙන්නේ එකම ප්‍රතිඵලය තමයි මේ දෙකම එකම ප්‍රතිඵලය මේකම තමයි මේ තියෙන්නේ නේ උඩ තියෙන සංයෝගය 180ක් හැරෙව්වට පස්සේ යට තියෙන සංයෝගය ලැබෙනවා ඒ ඕන එකක් අර විදිහටම ලැබෙන්න පුළුවන් වාක්‍ය කියන්න දෙයක් නැහැ ලියා ගන්න වාක්‍ය කියන්න දෙයක් නැහැ ලියා ගන්න ඒවා කතා කරලා තියෙන්නේ දැන් එහෙම ගොඩාක් වෙලා අරගෙන කතා කරන්න දෙයක් නැහැ මේක
හරි. අපි අහලා බලමු දෙතුන් දෙනෙක්ගෙන් අහමු දෙන්නෙකුට chance එක තියෙනවා උත්තර දෙන්න. දිනෙත්මා දෙවනි එකට. ඒ කියන්නේ මෙන්න මේකට. මොකක්ද දෙන්නේ දිනෙත්මා? ඔතන C2H5 කියනක ඔයාලට මතක ඇති CH3 CH2 CH2 CH3 හරි. දිනෙත්මා මොකක්ද දෙන්නේ? C2H5 ඒක බන්ධන CH හරි. විත්ත බන්ධන CH ඒක බන්ධන CH3 very good. හරි. ඔක අනිත් පැත්තට ලියන්න පුළුවන්. කාට හරි ඕනනම් මේක මෙහෙම ලියලා තියෙන්න පුළුවන්. හරි. CH3 CH විත්ත බන්ධන CH C2H5 කියලා ලියන්න පුළුවන්. මේ දෙකම එකයි. මේ දෙකේ කිසි වෙනසක් නැහැ. උඩ තියෙන සංයෝගය 180ක් හැරෙව්වහම එයාට තියෙන සංයෝගය තමයි ලැබෙන්නේ. හරිද? good. නියමයි. හරි. හොඳයි ඔයාලා ඇත්තටම. සෑහෙන දුරට දැන් ඔයාලා හොඳට තේරෙනවා. අපි ගමු මනුල අන්තිම එක. CH3 ඒක බන්ධන කාබන් යට CH3 ඊටසේ ditth බන්ධන CH හරි. ඒක බන්ධන CH හරි. CH3 යට CH3 very good. හරියටම හරි නේද? මේකත් අනිත් පැත්තට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට CH ඇවිල්ලා ඒක බන්ධන CH ditth බන්ධන C. ඔහොම ඕක ලියන්නත් පුළුවන්. හරි නේද? ඔහොම එන්නත් පුළුවන්. ditth බන්ධනේ දෙපැත්තටම එන්න පුළුවන්. කොහෙට ආවත් ප්‍රශ්නයක් නැහැ. හරි නේද? good. හොඳයි. ඉතාලම හොඳයි ඔයාලා. හරි නේද? ඉතාලම හොඳයි. කියන්නේ ඔය මට්ටම සෑහෙන ප්‍රමාණයක්. හරි. හැබැයි ඉතින් දැන් මේ හොඳයි කියන එක බලංගු වෙන්නේ මීට කලින් සතිවල උගන්වන ඒවත් නැවත පාඩම් කරනවා නම් තමයි. හරි නේද? මේ හොඳයි කියන එක තහවුරු වෙන්නේත් එහෙමයි. නැවත පාඩම් කරන්න ඕනේ කලින් උගන්වනවා. අමතක වෙනවා ඉක්මනින්. මේ ඕගනික් වල පුතේ මේ මුල් ටිකට හොද්දට බර දෙන්න. ඒ කියන්නේ මේ දවස්වල ඔයාලා වැඩිම weight එකක් දෙන්න ඕනේ ඕගනික් වලට. හරි නේද? වැඩිම weight එකක් දෙන්න ඕගනික් වලට, වැඩිම බරක් දෙන්න. ඉනෝගනික් පාඩම් කරගෙන යන්න සාමාන්‍ය විදිහට. ඕගනික් හොද්දටම බර දෙන්න. වැඩි අවධානයක් ඕගනික් වලට දෙන්න. මේ මාස 3ක් විතර ඕගනික් වලට ඔයාලා හොඳම අවධානය දුන්නොත් ඔයාලට ඕගනික් කවදාවත් බැරි වෙන්නේ නැහැ. කවදාවත් බැරි වෙන්නේ නැහැ ඕගනික්. ඔයාලගේ ආසම කොටස ඕගනික් වෙනවා. මාස 3ක් විතර මේකට හොඳට බර දුන්නාම හොඳටම ඇති. ඊට පස්සේ එහෙම වැඩි බරක් දෙන්න ඕනේ නැහැ ඕගනික් වලට. හරි නේද? වැඩි බරක් දෙන්න ඕනේ නැහැ ඕගනික් වලට. මාස 3ක් විතර තමයි හොඳට බර දීලා හැබැයි පාඩම් කරන්න ඕනේ ඕගනික්. හරිම ලේසි ඊට පස්සේ. හරි. දැන් අසමමිතික වුණොත් දෙපැත්ත කියන්නේ දෙපැත්තේ දෙකක් තියෙනවා. අසමමිතික වුණොත් අර විදිහටම තමයි හයිඩ්‍රජන් ත්‍රිමාණ විරතාවයේ අඩු පැත්ත සහ ත්‍රිමාණ විරතාවයේ වැඩි පැත්ත කියලා දෙකක් තියෙනවා. දෙකෙන්ම යන්න පුළුවන්. හැබැයි ත්‍රිමාණ විරතාවයේ අඩු පැත්තෙන් 10%ක් විතර ප්‍රතිඵලය ලැබෙනකොට ත්‍රිමාණ විරතාවයේ වැඩි එකෙන් තමයි වැඩි ප්‍රතිශතයකින් ඉවත් වෙන්නේ. හරි නේද? වැඩි ප්‍රතිශතයකින් ඉවත් වෙන්නේ ත්‍රිමාණ විරතාවයේ වැඩි කාබන්ගෙන් හයිඩ්‍රජන් ඉවත් වීම. ත්‍රිමාණ විරතාවයේ වැඩි කාබන්ගෙන් හයිඩ්‍රජන් ඉවත් වීම තමයි වැඩිපුරම වෙන්නේ. වැඩිපුරම වෙන්නේ ඒක. හරි නේද? ඒකත් අපි එදා කතා කරා. ඒ නිසා ලොකුවට කියන්න දෙයක් නැහැ. රයිට්? මේ ටිකත් අපි ලියමු බලන්න. උදාහරණය කියලා ඔය ටික ලියා ගන්න. ඔක්කොම ටික ලියන්න බලන්න.
හරිද ළමයි? තව ලියන අය ඉන්නවද? තව ලියන අය ඉන්නවද? ත්‍රිමාණාවිහිරතාවය. එතකොට සම්බන්ධ වෙන්නේ ත්‍රිමාණාවිහිරතාවය අඩු තැනට ඉවත් වෙන්නේ ත්‍රිමාණාවිහිරතාවයේ වැඩි තැන. ඒක තමයි මතක තියාගන්න. ඉවත් වෙන්නේ හැමතිස්සෙමනේ. මොන හරි එකකදී ඉවත් වෙනවා නම් ඉවත් වෙන්නේ ත්‍රිමාණාවිහිරතාවයේ වැඩි තැන. ත්‍රිමාණාවිහිරතාවයේ වැඩි තැනින් තමයි ඉවත් වෙන්නේ. හරි නේද? සම්බන්ධ වීම ගැන තාම කතා කරෙත් නෑනේ. හරි. අපි අහලා බලමු දෙතුන් දෙනෙක්ගෙන් කාගෙන් හරි. අමාෂා දෙවෙනි එක කොහොමද දෙන්නේ අමාෂා? CH3 ඒක බන්ධන C ද්විත බන්ධන CH හරි. ඒක බන්ධන CH2 CH2 H5 යටට දෙකයි H5 yes. ඊගාවට good හොඳයි. ඉතින් ළමයිගෙන් අහමු පබසර තුන්වෙනි එක ඊගාව එක C2H5 හරි ඒක බන්ධන CH හරි දිත්ත බන්ධන CH ඒක බන්ධන CH2 හරි ඒක බන්ධන CH3 good හොඳයි. ත්‍රිමාණාවිහිරතාවයේ වැඩි තැනින් තමයි හයිඩ්‍රජන් ඉවත් වෙන්නේ. අර විදිහටම තමයි. දැන් ළමයිගෙන් අහමු සසිනි අන්තිම එක CH3 හරි ඒක බන්ධන C හරි දිත්ත බන්ධන CH හරි ඒක බන්ධන CH හරි ඒක බන්ධන CH3 ඊට පස්සේ යටට අතන දිත්ත බන්ධනයට මෙහා පැත්තෙන් තියෙන කාබන්ගේ යටින් CH2 නෑ H2H5 C2H5 ඔව් ඊට පස්සේ අතනින් CH3 දෙවෙනි කාබන්ට C2H5 හතරවෙනි කාබන්ට CH3 ඔව් right good හොඳයි. හරිම සතුටුයි. ඇත්තටම හරිම සතුටුයි ඔයාලා ගැන. ඔය විදිහට දිගටම මේ උනන්දුව හොඳට හරියට මේ උනන්දුව තියාගෙන යන්න. හරිද? හරියට මේ උනන්දුව හොඳට තියාගෙන යන්න. අපි කොහොම හරි මේ අමාරු කාලය නේද? මේ හරිම අමාරු කාලයක් අපි ගත කරන්නේ. මේ අමාරු කාලෙත් අපේ උනන්දුව අපේ මහන්සිය කැපවීම අඩු කරගන්න එපා. හරි නේද? එතකොට අපි මේ උනන්දුවෙන් දිගටම මෙහෙම ගියොත් අපි අනිත් අයට වඩා සාපේක්ෂව ඊටාම ඉදිරියට එන්න පුළුවන් අපිට ආපහු ෆිසිකලි පටන් ගන්න පුළුවන් වෙන කාලෙක. හරි නේද? ඉතින් හැමෝටම කියනවා මේ උනන්දුව නම් අඩු කරගන්න එපා කිසිම හේතුවකට. හරිම සතුටුයි පුතේ. මොකද හේතුව මේ හරිම සතුටුයි කියන්නේ ඔයාලා ඒ උනන්දු වෙලා වැඩ කරනවා අහන ප්‍රශ්න අහන ළමයිගෙන් 99%ක් හරියටම උත්තරේ දෙනවා ඊටාම නිවැරදි. ඉතින් ඒ ගැන හරිම සතුටුයි. ගුටියක් දෙන්න බැරි කමට දුකෙන් නේද ඉන්නේ කියලා අහනවා. නෑ දුක නැහැ. එහෙම දුකක් නැහැ. හරි නේද? ගහන්න හේතුවක් නැහැ. ඔයාලා හොඳට පාඩම් කරනවා නම් ගුටි ගන්න ඕනේ නේද? හරි. ඉක්මනින්ම අඩුම ගානේ තව මාස 3ක් 2ක්වත් ඇතුළත අපිට ඉක්මනින්ම ෆිසිකලි පන්ති පටන් ගන්න ලැබේවි යයි කියලා සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා. මොකද හේතුව මේ මාසය ඇතුළත මම හිතන්නේ වැක්සින් මිලියන 10ක් විතර මේ මාසය ඇතුළත එනවා. ඒක ඉතින් වැක්සින් එක දුන්නට පස්සේ සති 4ක් විතර යනකොට මූලික ප්‍රතිශක්තිකරණ එනවා. සහ මම හිතන්නේ ඉස්කෝල ළමයිටත් වැක්සින් ලැබෙයි මගේ මතකේ මම දන්න තරමින් හරිනම් අවුරුදු 14ට වැඩි ළමයිට ෆයිසර් එක දෙන්න මං හිතන්නේ පුළුවන් කියලා WHO එක කියනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් වැක්සින් බොහෝ දුරට හම්බ වෙයි.
ෆයිසර් එක හම්බ වෙයි ඔයාලට. අපිට ඉතින් මොකක් හරි හම්බ වෙයි සයින් ෆෝම් හරි මොනවා හරි එකක් හම්බ වෙයි. මොකක් හරි කමන්නේ ලැබිලා අපිට ආපහු ඉස්කෝලේ පටන් ගන්න පන්ති පටන් ගන්න ලැබෙනවා නම් ඒක තමයි ලොකුම සතුට. right? එතෙක් මේ අපහසු කාලේ අපේ දරුවෝ මේ විදිහට උනන්දුවෙන් යන්නේ. ඇත්තට මේක හරි වටිනවා මේක. හරි නේද? මේ ඔයාලගේ උනන්දුව මට ඇත්තටම හරි සතුටුයි. ඔයාලගේ දෙමව්පියෝ උනත් ඇවිල්ලා කතා කරලා යනවා. හරිම සතුටින් ඔයාලා ගැන කියන්නේ. හරි නේද? ඉතින් ඒ උනන්දුව දිගටම තියාගමු පුතේ. අපි ෆස්ට් ටයිම් මේක ඉවර කරගන්න ෆස්ට් ටයිම් අපි ඉංජිනේරින් මෙඩිසින් යන්න හොඳ ප්‍රතිඵලයක් දාන තරමට අපි වැඩ කරමු නේද? ඉතින් 2022 විභාගය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි මේ යන්නේ. අනිත් සියලුම අවුරුදු වලට වඩා තාම සුවිශේෂී බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නවා මම 2022 දරුවෝ ගැන. right? නිහතමානීව එක දිගට මේ විදිහට රැඳෙන්න කියන එක විතරයි ඉල්ලීමක් විදිහට කරන්නේ. හරි. අපි චූටි පරිවර්තනයක් ඉක්මනින් කරමු. චූටි පරිවර්තනයක් ඉක්මනින් කරමු. විනාඩි 5ක් විතර දෙන්නම්. 5ක් හෝ 10ක් විතර දෙන්නම් පරිවර්තනය කරන්න. කරලා ඉවර වෙච්ච අය මට WhatsApp කරලා එවන්නටක් ගාලා. හරි පටන් ගන්න.
කරලා ඉවරයි එවන්න. දැන් කීප දෙනෙක් එවමින් පවතිනවා. අනිත් අයත් එවන්න. සයිනී සෝඩා ලයිම් එක රත් කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. ක්ලමන්සන් මන්තසාරි KOH H2 සයින් දැන් අන්තිම පියවර H2 ප්ලැටිනම් දානකොට දැන් මෙතන දිත්ත බන්ධන දෙකක් තියෙනවනේ. ඔයාගේ අන්තිම පියවරට කලින් එකේ නේද පුතේ? ඒතර H2 ප්ලැටිනම් දාලා නැත්තම් පැලේඩියම් දානකොට මේ දිත්ත බන්ධන දෙකම ඉවත් වෙනවා. එක දිත්ත බන්ධනයක් විතරක් ඉතුරු කරගන්න බෑ එහෙම. දිත්ත බන්ධන දෙකම ඉවත් වෙනවා. හරි නේද? දැන් මේ වගේ සංයෝගයක් ඔයාගේ තියෙන එක මම ලියන්න. right CH3 CH2 CH2 C CH3 දිත්ත බන්ධන CH CH2 CH දිත්ත බන්ධන CH2 කොහොමද තියෙන්නේ නෑ නේ එකක් වැඩි නේ මේක වැඩි කොහොමද තියෙන්නේ මේක H2 ප්ලැටිනම් දාලා H2 පැලේඩියම් දාලා රත් කරනකොට මෙතනදී මේ දිත්ත බන්ධනෙත් අයින් වෙනවා. කොහොමද දිත්ත බන්ධන දෙකක් මේක මම ඇඳලා වැරදි. මේ දිත්ත බන්ධනෙත් අයින් වෙනවා මේ දිත්ත බන්ධනෙත් අයින් වෙනවා. දිත්ත බන්ධන දෙකම ඉවත් වෙනවා. එකක් විතරක් අපිට ඉවත් කරගන්න බෑ H2 ප්ලැටිනම් දානකොට. හරි නේද? ආපහු හොඳින්න. CH3 CH2 CH2 C CH3 දිත්ත බන්ධන CH CH දිත්ත බන්ධන CH2 මේක හරිද මේකට H2 පැලේඩියම් දාලා රත් කරනකොට H2 පැලේඩියම් දාලා මේක රත් කරොත් මේ දිත්ත බන්ධනෙත් ඉවත් වෙනවා මේ දිත්ත බන්ධනෙත් ඉවත් වෙනවා එකක් විතරක් ඉවත් කරගන්න බෑ කියන්නේ මෙයා තියාගෙන මෙයා විතරක් ඉවත් කරන්න බෑ එහෙම එකක් බෑ හරිද සයිනේ try කරන්න පොඩ්ඩි අනුපිළිවෙලේ වෙනසක් කරන්න විතරයි තියෙන්නේ කොහේ වන්න කරලා ඉවරයි
දැන් ගොඩක් අයට ටිකක් ගැටලුවක් වගේ නම් පොඩ්ඩක් මෙන්න මේ කොටස. මෙන්න මේ CHO කියලා ලියලා තියෙන්නේ. හරිද? CHO කියලා තියෙන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩේ. CHO කියලා මේ ලියලා තියෙන්නේ මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩේ. ඒකත් මතක තියාගන්න. ඔන්න අමතර දෙයක් දුන්නා. Clemmensen soda lime right. විරංග හරි. හොඳයි. නිවැරදි. එවන්න කරලා ඉවරයි එවන්න. එවන්න කරලා ඉවරයි එවන්න. අපිට පුළුවන් ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ CH3 කරගන්න පුළුවන් ක්ලෙමන්සන් කරලා සෝඩා ලයිම් එක කරත් කරලා COOH එක ඉවත් කරලා ඒ වෙනුවට තව H එකක් අරගෙන එතනට CH2 එකක් ගන්න පුළුවන්. මොන මම පොඩි උදව්වක් කරලා තියෙනවා. ওই දෙක නම් අපිටත් පුළුවන් කියලා කියයි නේද? කෝ එව්වේ නැද්ද? කෝ කරපුවා ඉක්මනින් එවන්න. තව විනාඩි දෙකක් විතර දෙන්නම්. sorry. Sayoni සාරි මේකේ මේ ක්ලෙමන්සන් දාන පියවර දැන් අඩුයි නේද? ඒ කියන්නේ පරිවර්තනයේ මූලික ටික කරනකොට කලබලයට ක්ලෙමන්සන් දාන පියවර ලියලා නැහැ නේ සායනේ. ක්ලෙමන්සන් දාන පියවර චුට්ටක් බලන්න චූටි නිකන් කලබලයට මග ඇරිලා තියෙන්නේ නැත්තම් මූලික ක්‍රමේ හරි කලබලයට මග ඇරිලා. හරිද ළමයි? කොයි මං කරන්නකෝ. හරි දැන් මෙතනදී මේ විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. මේකෙදි තියෙන විශේෂ දේ තමයි සාන්ඩ් සල්ෆියුරික් දාලා මෙතනට දිත්ත බන්ධනයේ අරගෙන H2 ප්ලැටිනම් දාලා ඒක තනි බන්ධන කරලා අන්තිමටම තමයි මධ්‍යසාරකයේ OH එක රත් කරන්න ඕනේ. මේක මෙන්න මේ H2 ප්ලැටිනම් දාන්න කලින් මේක කරොත් ඒක වැරදි. මොකද H2 ප්ලැටිනම් දාන්න කලින් මධ්‍යසාරකයේ OH එක රත් කරොත් H2 ප්ලැටිනම් දානකොට මේ දිත්ත බන්ධනයත් නැතුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම
ඔය H2 ප්ලැටිනම් දාන පියවරකට පස්සේ තමයි මධ්‍යසාර KOH එක රත් කළ යුත්තේ. හරි නේද? මධ්‍යසාර KOH එක රත් කිරීම කරන්න ඕනේ H2 ප්ලැටිනම් දැම්මට පස්සේ. මොකද හේතුව H2 ප්ලැටිනම් දානකොට මධ්‍යසාර KOH එක කලින් රත් කරලා තිබ්බොත් එතනදී හැදෙන මේ දික්ත බන්ධනය මේ දික්ත බන්ධනය හැදෙනවනේ මධ්‍යසාර KOH එක. ඊට පස්සේ H2 ප්ලැටිනම් දැම්මොත් මේ දික්ත බන්ධනයත් නැතුව යන නිසා. හරිද බලන්න? හරිද බලන්න? soda lime sand sulfuric H2 platinum clemenson මධ්‍යසාර KOH මනුල හරි ඒක හරි මොකෝ මෙච්චර කුරුටු ගන්න right ඊගාවට ඇල්කීන නිපදවීම තුන්වන සහ අවසාන ක්‍රමය ඇල්කයින මගින් ඇල්කීන නිපදවීම තුන්වන සහ අවසාන ක්‍රමය ඇල්කයින මගින්. හැබැයි පරිවර්තනය කරලා නම් මට යොපු ප්‍රමාණය හොඳටම මදි. ළමයි 3-4 දෙනෙක් විතරයි යුවේ. අනිත් අයට එවන්න ක්‍රමයක් නැද්ද? මං හිතන්නේ එවන්න ක්‍රමයක් නැත්තේ නෑ. හැමෝටම එවන්න පුළුවන් ක්‍රම තියෙනවා. එව්වේ නෑ කියන එක තමයි මට නම් අදහස තියෙන්නේ. හරිද? ඒ පරිවර්තනයේ මොන හරි අපහසුයක් හෝ නොදන්න දෙයක් තියෙනවද? ඒක අමාරුද කියන්නේ? තේරෙන්නේ නැද්ද? දැන් තේරෙන්නේ නැති වෙන විදිහක් නැහැ නේ. ඔයාලා හරි ලස්සනට අර ප්‍රතික්‍රියාලියත් උත්තර දෙනවනේ. හැබැයි පාඩම් කරලා ඉන්න ඕනේ නේද? දැන් පළවෙනි දවසේ ඉඳන් උගන්නපුවා මතක තියෙන්න ඕනේ මේ පරිවර්තන කරන්න. දැන් අද උගන්නන එක අද තේරුණාට පස්සේ අද උගන්නන ඒවට උත්තර දෙන්න පුළුවන්. හැබැයි පරණේවා පාඩම් කරලා තියෙන්න ඕනේ පරිවර්තනයක් කරනකොට. පරිවර්තනයක් කරනකොට පාඩම් කරලා තියෙන්න ඕනේ. හරි. පාඩම් කළා නැත්නම් පරිවර්තන කරන්න බෑ. මේක දැම්මහම මොනවද දාන්න ඕන කියලා ටට්ටක් ගාලා මතක් වෙන්න ඕනේ. නැත්නම් කොහොමද පරිවර්තන කරන්නේ? හරි. ඇල්කයින නිපදවීම තුන්වෙනි ක්‍රමය මෙන්න මෙහෙම. අපි කියනවා මෙන්න මේ ඇල්කයින මගින් ඇල්කයින විෂකල උත්ප්‍රේරක හමුවේ. විෂකල උත්ප්‍රේරක හමුවේ ඒ කියන්නේ H2 පැලේඩියම් දානවා. පැලේඩියම් විතරයි. මේකට ප්ලැටිනම් හෝ නිකල් බෑ හොඳේ. ප්ලැටිනම් හෝ නිකල් බෑ. H2 පැලේඩියම් විතරයි. H2 පැලේඩියම් දානවා. හැබැයි දාන්නේ බේරියම් සල්ෆේට් සහ කුයිනොලින් එක්ක. බේරියම් සල්ෆේට් සහ කුයිනොලින් එක්ක. ඕක අපිට කාර්මික ඕකට අපි කියනවා ලින්ඩ්ලා උත්ප්‍රේරකය කියලා කියනවා. නමුත් ඒක ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. ලින්ඩ්ලා උත්ප්‍රේරකය කියලා කියනවා. නමුත් ලකුණු දෙන්නේ නැහැ. මේක තමයි මතක තියාගන්න ඕනේ. H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් කුයිනොලින් දාලා රත් කරොත් දැන් මෙතන තියෙන ත්‍රිත්ත බන්ධනය දික්ත බන්ධනයකින් නවතිනවා. සාමාන්‍යයෙන් H2 පැලේඩියම් දැම්මොත් ත්‍රිත්ත බන්ධනය තනි බන්ධනයටම යනවනේ. සාමාන්‍යයෙන් H2 පැලේඩියම් දැම්මොත් ත්‍රිත්ත බන්ධනය කෙලින්ම තනි බන්ධනය ගිහිල්ලා ඇල්කේනෙන්ම නවතිනවා. හැබැයි මෙතනදී H2 පැලේඩියම් දාන්නේ බේරියම් සල්ෆේට් සහ කුයිනොලින් එක්ක දාන්නේ. එතකොට මොකද වෙන්නේ? ත්‍රිත්ත බන්ධනයේ දික්ත බන්ධනයෙන් නවතිනවා. ඕකට අපි කියනවා විෂකල උත්ප්‍රේරක හමුවේ හයිඩ්‍රජනීකරණය කියලා. විෂකල උත්ප්‍රේරක හමුවේ හයිඩ්‍රජනීකරණය. එතකොට ත්‍රිත්ත බන්ධනය තනි බන්ධනයටම යන්නේ දික්ත බන්ධනයෙන් නවත්ත ගන්න පුළුවන්. අපි කියන්න විෂකල උත්ප්‍රේරක හමුවේ විෂකල උත්ප්‍රේරක හමුවේ ඇල්කීන හයිඩ්‍රජනීකරණය කළ විට විෂකල උත්ප්‍රේරක හමුවේ ඇල්කයින හයිඩ්‍රජනීකරණය කළ විට විෂකල උත්ප්‍රේරක හමුවේ ඇල්කයින හයිඩ්‍රජනීකරණය කළ විට ඇල්කයින හයිඩ්‍රජනීකරණය කළ විට අනුරූප ඇල්කීනය සෑදේ. ඒ කියන්නේ ත්‍රිත්ත බන්ධනය දික්ත බන්ධනයෙන් නවතිනවා. අනුරූප ඇල්කීනය සෑදේ.
ලියාගන්න බලන්න මේ ටික ලියාගන්න. හරිද ළමයි? H2 palladium barium sulfate කුයිලොනින් දැම්මහම ත්‍රිත්ව බන්ධනය ද්විත්ව බන්ධනයක් වෙනවා. හරි මේකයි ඉතින් එක එක්කෙනාගෙන් අහන්න දෙයක් නැහැ. ලියන්න හරිම ලේසිනේ. හරි නේද? H එක ගන්න එනවා. ඒක අමතක කරන්න එපා. මෙතන ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධනයක් වෙනකොට ඒ තැනට H එක බැගින් එනවා මේ. ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධනයක් වෙනකොට හයිඩ්‍රජන් එක ගන්න ඇවිල්ලා. හරි? ත්‍රිත්ව බන්ධනය ද්විත්ව බන්ධනයක් වෙනකොට හයිඩ්‍රජන් එක ගන්න එනවා. ඒක තමයි ක්‍රමය. හරි නේද? ඒක තමයි ක්‍රමය. right? හරි. චූටි පරිවර්තනයක් නැවතත් චූටි පරිවර්තනයක් කරන්න බලන්න.
දැන් ඒකවත් කරලා ඉවරයි ඉක්මනින් WhatsApp අඩුම ගානේ ළමයි 10 දෙනෙක්වත් මේක කරලා මැසේජ් දායි කියලා හිතනවා ළමයි ඉන්නවනේ දැන් නම් ඉතින් සෑහෙන අඩු වෙලා 35යි ඉන්නේ හරි 35යි ඉන්නේ 10 දෙනෙක්වත් අඩුම ගානේ හරියට පරිවර්තනය කරලා දායි කියලා බලාපොරොත්තු වෙනවා මොකද ෆිසිකලි හිටියනම් බලනවනේ මේවා එවන්න අඩුම ගානේ 10 දෙනෙක්වත් හරියට කරලා එවන්න ඕනේ එක්කෙනෙක් කිව්වා අනිත් අයත් ඉක්මනින් එවන්න Clemenson right so line එක රත් කරා H2 palladium barium sulfate phenolene right good Sayuni good නියමයි හොඳයි පුතේ හරියටම හරි soda lime phenolene let's see here Clemenson ඊතර magnesium T2O විරංග හරියටම හරි හොඳයි soda lime සඳුන්නට soda lime දාන එකේ CH ට H එකක් ආවහම CH2 නේද Clemenson barium sulfate quinoline ඊතර magnesium D2O good නියමයි සඳුන් හරි අර අතන විතරයි වෙනස් වෙන්න ඕනේ ඒක කලබලයට ඒක printing mistake තමයි නේද හරි ඒ ලියද්දි හැබැයි ඒ කියන්නේ එහෙම ඒ වුණාට විභාගෙදී සලකන්නේ නැහැ ලකුණු අඩු කරනවා එතකොට ඒ පියවරට soda lime Clemenson H2 palladium barium sulfate phenolene සවින් හරි සවින් හොඳයි හරි Clemenson magnesium triether D2O right good netmi hari hondai Clemenson
Palladium H2 barium. Palladium H2 barium sulfate quinoline එන්න ඕනේ. කවුද මේ? දේශානි Palladium H2 barium sulfate quinoline උත් එන්න ඕනේ. quinoline උත් එන්න ඕනේ. වියලි ඊතර magnesium D2O. එතකොට දේශානි හරි. Sanet Clemenson soda lime barium sulfate quinoline වියලි ඊතර magnesium D2O. Sanet හරි. නෑ පැහැදිලි. හොඳට පැහැදිලි. good. Sanet හොඳයි. දාරුක Clemenson H2 palladium right good. තාරුක හොඳයි. වියලි ඊතර magnesium කවිඳු චුට්ටක් ඒ පරිවර්තනය කරලා තියෙන පියවර අනුපිළිවෙල ගැලපෙන්න ඕනේ. හරිද? පොඩ්ඩක් අනුපිළිවෙල ගැන පොඩි අවධානයක් දෙන්න අප. ඒ කියන්නේ දැන් සමහර පියවර තියෙනවා කාබනික සංයෝගයේ යම් කාණ්ඩ තියෙනකොට කරන්න බැරි. කාබනික සංයෝගය තුළ යම් කාණ්ඩ තියෙනකොට කරන්න බැරි පියවරයන් තියෙනවානේ. අන්න ඒව ගැන සැලකිලිමත් වෙන්න චුට්ටක් බලන්න ආපහු එකපාරක්. මේකත් එහෙමයි. කවුද? යසිතුත් චුට්ටක් ඒ ගැන හිතන්න බලන්න. ඒ පරිවර්තන කරද්දී ඒවත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට කරන්න පුළුවන් වෙලාවල් ඒ කියන්නේ සමහර පියවරයන් තියෙනවා ඒව කරන්න බැරි. Lemonson වියලීතර magnesium මේක අර මේ කවුද කවුද නම මොකද්ද නම නෑනේ. නමත් එක්ක එවන්නකො මම එතකොට ඒ දෝෂේ කියන්න. කාටද කියන්න කියලා නැත්තම් එන්නේ නෑනේ. soda lime Clemenson වියලීතර magnesium D2O2 හරි. චූලක චූටි හැම පොඩි දැන් කට්ටියගෙම පොඩි මෙව තියෙනවා. quinoline magnesium විතර ඉසුරු ඒත් එහෙමයි. දැන් මේ පරිවර්තන කරනකොට හරිද? පරිවර්තන කරනකොට මම බැලුවා නේද? හරි. පරිවර්තන කරනකොට පවසර ඒකෙත් තියෙනවා පොඩි අඩුපාඩු. දිනෙත්මා Clemenson soda lime H2 quinoline මේ හරි. දිනෙත්මා හරි. දිනෙත්මා මෙත්සරණි හරි පුතේ. හරිනේ හරි. දැන් ගොඩක් අය බැලුව නිසා මම සාකච්ඡා කරන්නම් මේක. බලන්න මම මේ පරිවර්තනය කරලා තියෙන විදිය. Clemenson කරලා තියෙනවා අපේ සුපුරුදු අනුපිළිවෙල. Clemenson කරලා මේ ඔක්සිජන් එක CH3 කරලා තියෙනවා. soda lime දාලා COOH එකට H එකක් අරන් තිනවා. වියලීතර magnesium දාලා Br එක MgCl කරා. D2O දැම්මම ඔයාලා දන්නවා ඒ D එක ආව මෙන්න මෙතනදී අපිට ගන්න ඕන D එක. ඊට පස්සේ ත්‍රිත්ව බන්ධනය කරන්න පුළුවන් barium sulfate palladium quinoline H2 දාලා රත් කරලා. ඔන්න පරිවර්තනය. දැන් ওই විදිහට කරලා තිබ්බා. ළමයි ওই විදිහට කරලා තිබ්බා. හැබැයි මේක වැරදි. මොකද්ද මේකේ වැරද්ද? දැන් මම ඔයාලට දුන්නා මෙන්න මෙහෙම ග්‍රිනාඩ් එකක් හදනවා නම් කාබනික සංයෝගයේ තියෙන්න බෑ මෙන්න මේ වගේ කොටස්.
මේ COOH ඒක නම් කලින් අයින් කරගෙන තියෙනවා මේ COOH වුණා මෙන්න මේ කෙරෝලේ ත්‍රිත්ව බන්ධන තියෙනවා කාබනික සංයෝගයේ තියෙන්න බෑ. එතකොට එහෙම වුණාම වැරදි මේ පරිවර්තනය. මේ පරිවර්තනය එතකොට වැරදි. මොකද ග්‍රිනාඩ් ආන්ටිකැල්කයින කෙරවලේ ත්‍රිත්ව බන්ධන තියෙනකොට කෙරවලේ ත්‍රිත්ව බන්ධන තියෙනකොට ග්‍රිනාඩ් කාණ්ඩයක් හදන්න බෑ. එතකොට ඒක වැරදි පරිවර්තනය. ඒක වැරදි පරිවර්තනය. ඒ නිසා මෙතනදී ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඉස්සල්ලාම ත්‍රිත්ව බන්ධනය අපිට ත්‍රිත්ව බන්ධනේ ditth බන්ධනේ කරගන්න ඕනේනේ. ත්‍රිත්ව බන්ධනේ ditth බන්ධනේ කරගෙන ඊට පස්සේ ග්‍රිනාඩ් හදන්න ඕනේ. තේරුණාද? ඒ නිසා මතක තියාගන්න ඕනේ ওই ග්‍රිනාඩ් දැන්ට අපි දන්නේ ග්‍රිනාඩ් ගැන විතරයි. තව ඒවා ඉස්සරහට හම්බ වෙනවා. මෙන්න මේ වගේ ඒවා තියෙනවා. මේ වගේ ඒවා තියෙනවා අපිට ග්‍රිනාඩ් වගේ ඒවා තියෙනවා හදන්න බෑ සමහර කාණ්ඩ තියෙනකොට COOH තියෙනකොට හදන්න බෑ. කවිඳු අහුණා නේද වැරද්ද? ආන්තිකැල්කයින තියෙනකොට ග්‍රිනාඩ් හදන්න බෑ. NH2 තියෙනකොට හදන්න බෑ. OH තියෙනකොට හදන්න බෑ. CONH2 තියෙනකොට හදන්න බෑ. ඒ වගේ ලයිස්තුවක් දුන්න ග්‍රිනාඩ් හදන්න බැරි අවස්ථා. දැන් ඒවෙන් පරිසම් කරගනිමින් තමයි පරිවර්තනය හදන්න ඕනේ. පරිවර්තනය කරන්න ඕනේ. පැහැදිලිද කියන එක? හරිද? තේරුණාද? මොනවා හරි අහනවද ඔයාලා? හරිද ළමයි? මොනවා හරි අහනවද ඔයාලා? ප්‍රශ්න මුකුත් තියෙනවද? අහනවද ප්‍රශ්න මුකුත් ඔයාලා? හරිද? right. ඔය අපි කතා කරේ L කීන නිපදවීම ඔතනින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි නේද? L කීන නිපදවීම ඔතනින් ඉවරයි.